So we starting to discuss today the rest of the number system lesson. අපි පෞදස්ටිය කතා කරේ හිටියා. දැන් අපි අන්තිමටම කතා කරා කොහොමද fractional number එකක් අපි හරවන්නේ කියලා. මේ fractional part එක හරවන්නේ කොහොමද කියලා binary වලට. අපි එතනින් අද පටන් ගන්නෙ. ඒතකොට අපිට මේ කතාවත් එක්ක පොන්චි පොඩි ගොඩක් කතා තියෙනවා. දැන් ඇත්තටම අපි කම්පියුටරේ ගත්තොත් කම්පියුටරේ කොහොමද මේ සංඛ්‍යා ස්ටෝර් කරගන්නේ? That is very important. How the computer is storing these numbers. එනිසා මේකට විවිධාකාරයකට පාවිච්චි කරා. අද අපි පාවිච්චි කරනවා සම්මතයක් අපි කියන එකට IEEE ස්ටෑන්ඩඩ් කියලා. මොකද විවිධාකාරයේ සංඛ්‍යා ක්‍රම පාවිච්චි කරලා පරිගණකයේ තැන්පත් කරලා අවසානයේ ඒගොල්ලෝ හොයාගත්ත ක්‍රමවේදයක් මේ සංඛ්‍යා සේව් කරන්න මේ IEEE කියන සම්මතය. So today they are storing the numbers in the computer using the IEEE standard. There are two standards. අපිට single precision double precision කියලා දෙයක් එනවා. නමුත් අවිභාජන ගොඩක් කරලා අපිට අවශ්‍ය කරන්නේ single precision එක ඒක ප්‍රමාණවත්. So අපි ඒක තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. අපි මේ ගැන කතා කරා පහුගිය කාලේ. නේද? අපි මුලින් කතා කරා අපි ආයසරයක් එක ටක් ගාලා කතා කරගෙන යනවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරිද? Okay, so we try to understand that concept and try to do that one. I බලමු කොහොමද කතා කරගෙන යන්නේ කියලා නේද? I like IEEE standard කියලා අපිට තියෙන මේ floating point කියලා. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකකට අපි සංඛ්‍යා ඉලක්කම් ගත්තොත් වර්ග දෙකක් තියෙනවානේ. One is called integers. පූර්ණ සංඛ්‍යා. නැත්නම් නිකිල සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා නිකිල සංඛ්‍යා. අද අපි කියනවා floating points. Floating points කියලා අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ මේ ඉපිලන ලක්ෂ්‍ය සංඛ්‍යා. ඉපිලන ලක්ෂ්‍ය සංඛ්‍යා. So අපි මේ දෙක ගැන කතා කරමු. ඉන්ටිජර් සේව් කරලා ගැටලුවක් නැහැ. අපිට පූර්ණ සංඛ්‍යාව නිසා ඩබලව සේව් කරගන්න. අපි පොඩි ප්‍රශ්නයක් අහනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? අපි දැන් කතා කරලා අපි කියමු අපේ කම්පියුටරේ ස්ටෝරේජ් එක තියෙන්නේ 8 bit කියලා. 8 bit කියලා. If you look at our storage 8 bit. ඒතර අපි කියමු sign magnitude සේව් කරන්න කියලා. We think that we are storing the numbers in sign magnitude. So what is the number range it can go? අපි 8 bit නම් පාවිච්චි කරන්නේ අපි number range එක ගත්තොත් අපිට මොකද කරන්න? So first bit we are reserving for the sign. So then we have 7 points. අපිට දැන් අවස්ථා 7යි. මේක අපි ගත්ත දැන් එකේ හරි බිඳුවනේ සේව් කරන්න. අපි කියමු උඩාම සංඛ්‍යාව බිඳුව ගන්න. So we can represent 0. ලොකුම සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? එකේම 7. අපි sign bit එක අමතක කරන්නේ කොහොමද? ඒක අපිට දාගත්තේ ලොකුම සංඛ්‍යාව එකේම 7. ඒ කියන්නේ 127. So we can store only this much of numbers. අපිට ඔච්චර සේව් කරන්න. අපි දැන් කම්පියුටර් කැපැසිටි වැඩි කරොත් bit 16කට අයි bit 16 වැඩි කරොත් කම්පියුටර් කැපැසිටි එක අපි එකක් කැරියා sign bit එකට කුඩාම සංඛ්‍යාවේ ආශ්‍රයයක් නේද? අපි කියන්නේ sign එක අපි අමතක කරලා ඉඳන්නේ නැත්නම් පොසිටිව් එකට දෙපැත්තට යන්න පුළුවන්. අපි දොර දෙනවා 15ක් ඉලක්කම් 15ක් බිංදු 15ක් එතන එකේම 15ක් එකේම 15 කියලා අගේ මේක බලන්න එකේම 15ක් අගේ කිය දෙන්නේ කියන්නේ නේද එකේම 15ක් අපි ගත්තොත් නේ එකේම 15ක් 1 2 4 8 ඔහොම ගියාම අපිට කීයක් එයිද හදලා බලන්න අග ඔතන හදන්න බලන්න එකේම අපි හරිය ලස්සන අගයක් තියෙන්නේ 2 to the power 15 නේ. දැන් අපිට මේක අපිට මේ calculation අපිට simple calculation මේක අපිට ඕන කරන්නේ. So these are the calculation you need. So we can have 2 to the power 50. දැන් අපිට ටිකක් memory කොන ගන්න ඒකට. So what I'm going to know now, if I use 16 bits, if I reserve 1 bit for sign, what is the maximum number I can represent? Just we forget about the positive or negative, the maximum number. There's a positive number, maximum number, what is the number we can have? අපේ උපරිම අගය මොකක්ද? දැන් මෙතන අතනම අපි 2 16 බලය ගත්තොත්
2 16 බලය කියන්නේ 65536. එකෙන් භාගය. ඒ කියන්නේ එකෙන් භාගය කියන්නේ 30768යි. හැබැයි 68 වෙන්නේ අපිට එකක් අඩු වෙනවා මේකේ. සම්පූර්ණ ප්‍රමාණයක තියෙන්නේ. හරි. පිටු තියෙන්නේ 15ක් නිසා වෙන්නේ 30767යි. So අපි මේක පොසිටිව් කිව්වොත් පොසිටිව් 32767. නෙගටිව් කිව්වොත් ඒක නෙගටිව්. ඒ අරගෙන අපිට කරන්න. So අපි ඕක තමයි කම්පියුටරේ අපිට ස්ටෝර් වෙන වැලියු. පිටු 16. So පිටු 31 ගත්තොත් ඔක තාම ගොඩක් වැඩි වෙයි. ප්‍රමාණයක් වැඩි. දැන් ප්‍රශ්නේ වෙන්නේ අපි ෆ්ලෝටින් පොයින්ට් ගත්තොත් දශම සහිත සංඛ්‍යා ගත්තොත් අපි කොහොමද මේ වෙන් කරන්නේ දශම වලට කොච්චරක් ගන්නවද පූර්ණ සංඛ්‍යා කොච්චරක් ගන්නවද දැන් අපි දශම සහිත සංඛ්‍යා ගත්තොත් කොටස් දෙකක් තියෙනවනේ මේ කැලලයි මේ කැලලයි අර උඩ බෙදා ගන්න තියෙනවා අපි බෙදා ගන්නේ කොහොමද අපි හිතමු දැන් අපිට දෙනවල කම්පියුටරේ පිටු 32ක් සේව් කරන්න අපි මෙතන 16ක් ගන්න මෙතන 16 අපි මේ පැත්තට ඔපරේම ගන්න කීයද දැන් සයින් බිට් එක කොහොමද අරින්නම සයින් බිට් එක ඒක කරපුවා අපිට 15යි තියෙන්නේ. So අපිට අගේ වෙන්නේ මේක. අර 30700 එනවා. එතන මොකද වෙන්නේ අපිට? අයිබල් ස්ටෝර් කරොත් අපිට ප්‍රමාණයෙන් මත. මොකද අපිට කරන්නේ පොඩි ගාණක් හදන්න. අපි ලොකු ගාණක් හැදුවොත් අපිට ස්ටෝර් කරන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙනම් මේක වැඩි කරන්න. අපි මේක දැන් 64ක් කරොත් ආයෙ ප්‍රශ්නයක්. 64ක්. මේ බලන්න 32. අපිට ලොකු කැපැසිටි එකක්. නිසා කම්පියුටර් එක ඩිෆයින් කරනකොට සරල ක්‍රමයක් මේ data store. So they using some kind of a simple method to store data. පොඩි සරල ක්‍රමයක්. අපි මේක සාමාන්‍ය ගණිතයේදීත් කරනවා. Normally we do this on mathematics also. දැන් log game ගණන් හදන්න. log එක වලට පහසුවෙන් ගණන් කරනකොට ඒ වගේ කම්පියුටර් මේක අපි කරනවා පුංචි උපක්. අය මෙන්න මේකට කියනවා floating point number presentation. ඉපිරෙන ලක්ෂ්‍ය සංඛ්‍යා නිරූපණය. This is the way how computer store this data. මේ තමයි කම්පියුටරේ මේ දත්තය ස්ටෝර් කරන්නේ. temper. අපි ඒ නිසා බලමු කොහොමද සංඛ්‍යාවක් අපි බෙදලා අරවන්නේ. හරි අපි දැනගන්න කොහොමද සංඛ්‍යාවක් ගන්න. මම පුංචි දෙයක් කියන්නේ තෝරගන්න මේක ගන්න සුට්ටක් තියෙනවා. පොඩි කතාවක්. අපි ගමු නිකන් සංඛ්‍යාවක් මොනවද දශම සහිත සංඛ්‍යාවක්. අපි ලියුවොත් මේ වගේ සංඛ්‍යාවක් අපි කියමු 452.325 ඕන සංඛ්‍යාවක් 452.325 මොකක්ද ඕන ගාන ඕන කල් ලියා ගන්න ඕනේ 452.325 මෙතන සාමාන්‍ය විදිහට පෙන්නනවා හැබැයි ගොඩක් වෙලාවට මේ මැතමැටික්ස් වලදී අයිමක ස්ටෑන්ඩඩයිස් කරනවා ප්‍රමත කරලා සම්මත ක්‍රමයට සම්මත ක්‍රමය කියන්නේ මොකද්ද හැමෝම පාචන්නේ දශම ස්ථාන එකයි so we can standardize how to standardize always we make this one with the only one decimal point so මොකද කරන්නේ මේ දශම දෙක අපි මෙතනට ඇදලා that is the way of presenting numbers in standard form සම්මත ක්‍රමය මොකද කරන්නේ මේ දශම දෙක දැනගෙනවා එක පූර්ණ සංඛ්‍යාවක් දක්වා so දැන් මේක වෙන්නේ ලියන්නේ කොහොමද 4.5.523.5 අපි දශම ස්ථානයේ මේ පැත්තට වෙච්ච ස්ථාන කීයද? ස්ථාන දෙක. අපි දශම දෙක වම් පැත්තට ගෙනියොත් අපි ඒක පොසිටිව්. නම් පොසිටිව් දෙයක් හතරක්. දශම ස්ථාන දෙක. දැන් මේක 10 වලින් තියෙන්නේ. This is the base 10. So what we do is we do something like this is 10 to the power 2. ඒ කියන්නේ මේක අපි දෙකක් නේද ගෙනිච්චා. අනිත් පැත්තෙන් කිව්වොත් මෙන්න මේ දැන් ඉලක්කම අපි 100න් වැඩි කරොත් අර ඉලක්කම දෙනවනේ නේද? අපි මේ කරේ මොකද දශම ස්ථාන දෙකක් පස්සට ගෙනිච්චා. අය පස්සට පොසිටිව්. අපි දැන් මෙතන බෙදීමක් කරනවා. අය බෙදීමක් කරනවා. අපි දැන් මේව සංඛ්‍යාවක් තිබ්බයි කියලා 0.0.4.5.2 කොහොමද තියෙනවද සංඛ්‍යාව? 0.0.4.5.2 if I want to present this one as a scientific notation අපිට මේක විද්‍යාත්මක අංකන කරනවා අපි කරන්නේ මොකද්ද අපි මේ දශම දෙක මෙතනට දානවා අපි කීයද අරගමද අපි දැන් 1 2 3 අපි දැන් කොහොමද නම් මේක යන්නේ කොහොමද අපි 4.5.2 වැඩි වෙනවද ඊළඟ වෙන 3
එහෙනම් 10යි කියන 3. කියන්නේ මේක හරියට 10න් බෙදුවා. නේද? දැන් මේක 100ෙන් වැඩි කරා වගේ මේක 10න් බෙදුවා. මේක අපිට දැකි බෙදීම 10. හොඳට. So this is called the scientific knowledge. So අපි මෙහෙම තමයි විද්‍යාත්මක අංකයෙන් පෙන්නන්නේ. So this is the normal presentation. This is the scientific knowledge. So මේකේදී අපිට ඊට අඩුවෙන් ඕනේ. මොකද 10යි බලලා තියෙන්නේ. ඒ නිසා අපිට මේක අඩුවෙන් පාවිච්චි කරන්න. අපි මෙන්න මේ ක්‍රමයෙන් පාවිච්චි කරනවා පරිගණකයේ දත්ත නිරූපණය. So it's the same methods to store these numbers in the computer. හරි? So අපි එකට ඉගෙන ගන්න හැටි අපිට ඒකයි ඕනේ අර fractional part එක කන්වර්ට් කරන්න. මම මේකයි binary විතරක් කතා කරලා නැවතුවේ but you can try with octal and hexadecimal as well. මොකද අපිට දැනට ඕනේ කරන්නේ කොහොමද අපි දශමයේ සංඛ්‍යාවක් දුයිමේ කරන්නේ විතරයි. මොකද කම්පියුටර් ඇතුලේ ස්ටෝර් කරන්නේ binary. Normally computer stores data in binary form. So that's why we just learn how to convert decimal number to binary. හරිද? right now ටක් ගාලා ලැප්ටොප් දෙන්න මට ඔයගොල්ලෝ මේක ටක් කරලා පෙරලා කියන්න නේද? කොහොමද මේක සම්පූර්ණ පෙරලා වෙන අගය මොකක්ද? ද්විමේ සංඛ්‍යා decimal එකක් binary. හරිනේ? ටක් ගාලා මට දාන්න. අපි බලමු මේක කොහොමද ඊට පස්සේ IEEE format එකට convert කරගන්නේ කියලා. මෙන්න මගේ නම්බර එක 9.625 from decimal to binary. You just convert 9.625 from decimal to binary. Let me know what is the number you are getting when I convert this one into binary. හරවන්න ටක් ගාලා මේ සංඛ්‍යාව decimal වලින් binary. Decimal to binary. Just convert it. So when you convert this one into binary, so 9 become 1001, the 625 become 101. So that is the number here. After that, make the other standardize. So now what we can do, we can standardize this. Abi the sum bata. So මොකද කරන්නේ මේ දශම දෙක මෙතනට ගන්න. අපි ලියනකොට 1.0.0.1.1.1. දැන් දෙකේ බලන්න කියන්නේ. අපි කියත් දැන් ගෙනවද 1 2 3යි. So මේ +3. හරි මේ +3. හරිනේ? ඒ ඉස්සරහට ස්ටෑන්ඩඩ්ස්. මේක තේරුමක්. දැන් අපි මෙතන තියෙන්නේ. So මේක whole part එක මේක fractional part. මේක තමයි අපි කතා කරපු exponent එක. බලන්න. Now we can store this one. අපිට මේක හදාගන්න මොන දෙයක් කරගන්න පුළුවන්. හරි? අපි තව ගානක් ටිකක් අමාරු වගේ කියලා ගන්න. ඒක හදාගන්න වෙන ගාන අපිට ටිකක් ගණන් හදන්න වෙන්නේ. නේද? බලන්න අපිට පුළුවන් ද කියලා මෙන්න මේ ගාන. 0.9.3.7.5. අපි 10 පාදයෙන් හරවනවා දෙකේ පාද. 0.9.3.7.5.
we are converting this number into binary. පුළුවන් හරවන්න. මිනිත්තු මම 3ක් දෙන්නම් හරවන්න ටක්. I'll give you 3 minutes. You can convert this number into binary. 0.09375. ලොකු ගානේ පොඩි ගානක් ටක කරනවා මිනිත්තු 3ක් ඇති. 3ක් යන්නෙත් නැහැ. So convert this one, what I am getting is 0.3 zeros and 2 ones. That's in base 2. So what we can do now, we can standardize it. අපිට දැන් මේක සම්මත කරන්න ඕනේ. මොකද වෙන්නේ? අපි මේ දැන් දානවා මෙතන තමයි. So now we are getting 1.1 multiplied by 2 to the power. किया किया है 1 2 3 4. That is 2 to the power 4. यानी कोई इस तरह है ना minus 4. You know, it is minus 4. Remember that. So this one is plus 3 2 to the power plus 3. This 2 to the power minus 3. So it's a negation. 2 to the power minus 4. Sorry, minus 4. हरने? तो वो क्या आप मूल्य में जाना करते हैं? वो क्या मूल्य में जाना करते हैं? So normally, whenever we are converting a number into IEEE standard, we should know how to normalize it. This is called normalization. Normalization or standardization. समाने के ना प्रमोट करने के लिए नहीं थे. मतलब कि ना सम्मत करने. तो आप ही करेंगे मतलब मैं संख्या आप हटा करता सम्मत. सामान्य सम्मत आप कराने के बाद पूर्ण संख्या एकड़ा हटा. We are making only for one whole number, one integer part, one whole number. तो මේක දිවිච අපි හදාගත්තේ ඒක. तो මේක අපි ගන්න. දැන් අපි දෙතින් පස්සේ බලමු කොහොමද අපි මේ සංඛ්‍යාව කම්පියුටරේ ස්ටෝර් කරන්නේ කියලා. හරිනේ? එහෙනම් දාන්න මාතෘකාව IEEE number representation. IEEE number representation. IE අප උනක් සංඛ්‍යා නිරූපණය. හරිනේ? right. පුංචි වාක්‍යයක් තියාගමු. මේක ඇති. පුංචි වාක්‍යයක් තියාගමු. IEEE පුංචි වාක්‍යයක් තියාගමු. IEEE කෙනෙක් කියනවා මට සෙකන්ඩ් ස්ටෙප් එකේ හිර වෙනවලු. අපි බලමු ආයතරයක් මේකනේ මට ඕනේ. මගේ සංඛ්‍යාව මොකද්ද? 0.009.375. මේකේ 10 So now I want to convert this number into binary. First convert them into binary. How to convert this into binary? Normally the fractional part we are doing multiplication. Whole part we are dividing, fractional part we are multiplying. So I multiply කරන්නේ කොහොමද? නේද? So think that I want to convert this into binary. So first try to know how to convert this into binary. So if we have a number, the whole part normally we are doing dividing. We divide the number by the base and we write the remainder from n to star. When we have a fractional part, what to do? We are multiplying the fractional part until we get 0. While we are multiplying, we forget about the whole part. At the end, we are writing the whole part from beginning to end as it is. So now this is our number. Multiply by 2 first. So when you multiply, this is 10, this is 5,
this is 7, this is 8, this is 1. So 0. Then multiply by again 2. So this is 0, this is 5, this is 7, this is 3. Okay. Then multiply again by 2. So then 0, 5, 7, 0. Then multiply by 2. Then 1, 5. Then I forget about this part. Whole part is forgetting. Then multiply by 2. That is 1, 0. That's all. Then we are writing as it is. What is it? 0.0001. That is in byte. That's all. Then what we are doing, we have this number now. What number we have? 0.00011. Now we are standardizing it. Or we are saying normalizing. Standardizing or normalizing. Pramata karne ho, natta sadla kare. So we are moving this decimal point to make only one whole part. Ekka purna sankhyanama talu karana. Yang talu karana komada? 1යි 2යි 3යි 4යි. So now we are getting 1.1 multiplied by 2 to the power 4 minus. Passara giyot positive wenawa, isarahata giyot negative. The simple thing. That's what we do. तो තමයි අපිට තියෙන සරලම කතාව අපි ඔක දැනගන්න. අපි මේ කතා කරා නේද? නිසා අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. හරිද දැන්? දැන් දාන මාතෘකාව IEEE number representation. IE3 සංඛ්‍යා නිරූපණය. Kunci wakil lihat dulu. IEEE uses the following format. IEEE uses the following format to represent floating point numbers. अभी सिंगल लिया रहा हूँ IEEE संख्या निरूपण सदा IEEE संख्या निरूपण सदा पहत आकृतीय भावित करा पहत आकृतीय भावित करा. So what is the format they use? Sometimes they write as m into r, m into r power e. Sometimes they say s into b power e. සමහර පොතවල ලියන්නේ මේක m වැඩි කිරීම r e බලය කියලා. සමහර කට්ටිය කියන්නේ s වැඩි කිරීම b e බලය කියලා. මේ ක්‍රම දෙකම පාවිච්චි කරනවා. මේක කොහොමද වචන ටිකක් තියෙන්නේ. m කියන්නේ මැන්ටිස්සා කියලා. මැන්ටිස්සා. R කියන්නේ radix කියන එක, E කියන්නේ exponent කියන. යටින් පොඩ්ඩක් ලියා ගන්න එනවා. M අපි ආපු දෙයක් අතර සමීක ලියා ගන්න. දෙකම ඕන මේ මෙහෙම දෙකක් ලියා ගන්න. මෙතන එකක් ලියා ගන්න ඕනේ plus නේද? multiplied by BE. මොනවද මේ යටින් ලියා ගන්න ඇති? M is mantissa අපන දසමාංශයක සිංහලෙන් කියනවා. දසමාංශය. mantissa දසමාංශය. R can radius. Sorry, R means radix. Sorry, radix. R can radix. අපි කියන පාදය කියලා. පාදය. E can exponent. සිංහලෙන් ගාතය කියන. ගාතය.
එතන බලය කියන එක හරි ඝාතය කියන. ඝාතය කියලා අපි කියනවා බලය. ඝාතය. අපි මේක ලියුවොත් කියන්නේ x කියන්නේ significant. 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 අපි සිංහලෙන් කියනවා සාර්ථාංකය කියලා. සාර්ථාංකය. සාර්ථාංකය significant. b කියන්නේ base කියන එක පාදය. b කියන්නේ base පාදය. e exponent. e exponent. දැන් මෙතන මේක පොසිටිව් හෝ නෙගටිව් මේකත් එක තියෙනවා අපි නොකිය වල මේකත් එක තමයි මොකද සමහර පොත්වල යන්නේ මේ ආකාරය. මෙතනදී අදහසක් වශයෙන් පොසිටිව් කියන්නේ නැහැ කියලා කියනවා. සමහර පොත්වල මේ විදිහට. Some of the books they mention something like m into r power e. Some of them they write positive or negative s into b positive or negative e. එහෙමයි ලියන්නේ. ඉතින් ඕකේ අපිට ලොකු වෙනසක් නැහැ දෙකෙම එකම දේ තමයි කරන්නේ. හරි? අපි දැන් කරන්නේ අපි දැන් ලියපු අංක හොයාගන්න ඕනේ m එක මොකක්ද r එක මොකක්ද e එක මොකක්ද කියලා. අපි ලියාගත්තනේ. අපි හොයන්නේ මොකද්ද මේකේ m එක මොකක්ද r එක මොකක්ද අපි හොයාගන්න ඕනේ කොහොමද මේක පෙන්නන්නේ. හරි? අපි දැන් මේක ලේසියෙන්ම අපි කතා කරොත් 10 පාද සංඛ්‍යාවක්. අපි 10 පාද සංඛ්‍යාව දැන් ලියවන්න 10 පාද සංඛ්‍යාවක්. අපි මෙහෙම ලියුවානේ 4යි 5යි 2යි කොහොම ලියන්නේ කියන්නේ. වැඩි කිරීම 10 මොකද බලයක්. කොහොම ලියන්නේ? එතකොට m එක මොකක්ද? මේ ටික ඔක්කොම. that is it. This is the base radix. මේක තමයි e. දැන් this is the m. නේද? මේක අපේ radix එක. මේක අපේ exponent. අපි ඔයගොල්ලෝ අපි ද්විමය සංඛ්‍යාවක් ලියුවොත් බලන්න අපිට මොකද වෙන්නේ කියලා. අපි මෙහෙම ලියමු දැන් 1.0.1.1 වැඩි කිරීම 2 5. කොහොමද අපිට තියෙන්නේ? අපිට මොකද තියෙන්නේ? දැන් මෙතනදී අපිට හරි විශ්වාස කරන්න. If you look at the binomials, you have very special feature. මොකක්ද special feature එක? මෙතන අනිවාර්යෙන් තියෙන්නේ 1. වෙනදක් එන්නේ. If you look at decimal, it can be any different number. Decimal can be any different number. මෙතන decimal එකේ 1 සිට 9 දක්වා ඕනෑම අංකයක් තියෙන්න පුළුවන්. හරි? හරි? කෙනෙක්ගේ කන්ඩිෂන් ලක්ෂණාලු අයි පුංචි වාක්‍යයක් ලිව්වේ අපි ඉස්සරහම කිව්වා පුංචි වාක්‍යයක් ලියලා IEEE නේද IEEE සංඛ්‍යා නිරූපණය සඳහා පහත ආකෘතිය භාවිත කරන්න IEEE සංඛ්‍යා නිරූපණය සඳහා පහත ආකෘතිය භාවිත කරන්න IEEE uses following format to represent numbers अब मैं आकृति लिखूँ m into r power e m into r power e නැත්නම් plus or minus s into b plus or minus e m කියන්නේ මැන්ටිස්සා දශමාංශය කියලා කියනවා r කියන්නේ රැඩික්ස් පාදය e කියන්නේ එක්ස්පොනන්ට් घाते के लापी කියන්නේ घाते के लापी කියන්නේ घाते अब इसके सिग्निफिकेंट सार्थांकය කියලා අපි කියනවා सार्थांकය b කියන්නේ base පාදය e කියන්නේ exponent දැන් අපි සාමාන්‍යයෙන් 10 පාද සංඛ්‍යාවක් ගත්තොත් if you represent 10 base 10 this is the number that's mantissa dasamaංශ if you look at the decimal numbers this is the base this is the exponent මේ තියෙන්නේ දශමාංශය මේ තියෙන්නේ පාදය මේ තියෙන්නේ ඝාතය බලන්න අපි දැන් ද්විමය සංඛ්‍යාවක් ගත්තොත් හරි විශේෂයි මොකද විශේෂත්වය if you look at the binary numbers it's very special what is the specialty you can see this number
the first number, the whole number always should be 1. द्विमेय संख्याවලදී මේ සංඛ්‍යාංශ මේකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපි මේක ස්ටෝර් කරනවා නම් මේක ස්ටෝර් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. If this number is 1, even though we are saving 1. If you don't save it, we know it is 1. දැන් සරලව අපි දැන් ලංකාවේ බඩු ගන්න එක රුපියල් කියලා වශයෙන් කියන්න අත්‍යවශ්‍ය නැහැ. අපි දැන් රුපියල් දන්නවනේ. 50කට රුපියල් කියලා දන්නවා. 50කට දන්නවා. රුපියල් 50කට දන්නවා. ඒ නිසා මෙතනදී මේ එකක එක සේව් කිරීම අත්‍යවශ්‍ය නැහැ. So we can omit that one. අපි එකතරක් අඩු කරා කියලා කියන්නේ අපි සංඛ්‍යා ස්ටෝර් කරද්දී මොකද වෙන්නේ? අපේ සංඛ්‍යා පරාසය වැඩි වෙනවා. මොකද දැක්කද අපි දැන් සංඛ්‍යාවේ පරාසය බිට් 8ක් වුණොත් අපිම සීමාව දැක්කා. ඒකෝ දැන් එක පිටුවක් වැඩි වුණා කියලා කියන්නේ හරියට එක පිටු 9 සංඛ්‍යාවක් වගේ දෙයක්. ඒත් අපි එක පිටුවක් ස්ටෝර් නොකර ඉන්නවා කියන්නේ අපේ සංඛ්‍යා පරාසය තවදුරටත් වැඩි වෙනවා. පැහැදිලි නේද? So if you don't save this one, what is happening? We are getting additional bit to store. It is simply increasing the capacity, the range. We are increasing the capacity, the range. That is happening here with this one. පැහැදිලි නේද? So අපිට ඒක වාසියක් වෙනවා. So අපි දැන් ඒක සෙල්ලම් මේක සේව් කරනවා. අපි දැන් ස්ටෝර් කරද්දී මේ ස්ටෝර් මේ බේස් ස්ටෝර් කරන්න ඕනේ නැහැ. හැමසෙම බේස් එක දෙකයිනේ. බේස් එක බේස් ස්ටෝර් කරන්න ඕනේ නැහැ. So when you are saving that one, we don't want to save the base because base is always 2. අපි නම් මොනවද ස්ටෝර් කරන්න ඕනේ? මේක ස්ටෝර් කරන්න ඕනේ, මේක ස්ටෝර් කරන්න. That is the M, that is the E. So we are storing M and E. අපි ස්ටෝර් කරනවා M එකයි E එකයි. හැබැයි තව චූටි දෙයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? අපි දැනගෙන ඉන්න ඕනේ මේ සංඛ්‍යාව positive ද negative ද? We should know whether this number is positive or negative. ඒක මොකක්ද? අපි ස්ටෝර් කරන්න ඕනේ sin එක. sin එක. So මෙතන තව බිට් එකක් දානවා මොකටද? sin එක. So to say whether it is positive or negative. දැන් අතනම කම්පියුටර් මොකද ගන්නේ? positive නම් බිඳුව සේව් කරනවා, negative එක සේව් කරනවා. මොකක්ද මෙතන තියෙන්නේ positive or negative sign එකක් තියෙන්නේ? Then we need sin bit, mantissa and exponent. අපිට ඔය තුන ඕනේ. තේරුණා? අපිට මේක සේව් කරන්න. හැබැයි කම්පියුටර් සේව් කරන්න කොහොමද? ඉස්සලා sin එක සේව් කරනවා, ඊට පස්සේ exponent එක සේව් කරනවා, ඊට පස්සේ mantissa එක සේව් කරනවා. When I store in the number, we use this format to store the number. First sin, lakuna, then exponent, ghate, then mantissa, dasamans. එදා පාවිච්චි කරන විදිහ. තේරුණාද? අපි දැන් කරේ මොකක්ද? අපි සාමාන්‍ය සංඛ්‍යාව හරවගත්තා. ද්විමේය සංඛ්‍යාව බවට ඒක ස්ටෑන්ඩර්ඩයිස් කරා. ස්ටෑන්ඩර්ඩ් නම් අනිවාර්යයෙන් එකක් මුලට එනවා. අයි මේක අමතක කරනවා. මේක අමතක කරනවා. මේක සේව් කරනවා. අයි අනිවාර්යයෙන්ම මුල සංඛ්‍යාව එකනේ ඒක ඕනේ. පාදේ අනිවාර්යයෙන් එක ඕනෙත් නැහැ. ඒත් මේකත් අපි ස්ටෝර් කරන්නේ නැහැ. අයි මේකත් ස්ටෝර් කරන්නේ නැහැ. අපි මේක ස්ටෝර් කරනවා. අපි මේ එක්ස්පොනන්ට් ස්ටෝර් කරනවා. හැබැයි sin එකක් කියලා අවශ්‍ය sin එක ඕනේ. අපිට ස්ටෝර් කරන්න ඕනේ sin එකයි mantissa එකයි exponent. ලකුණයි දශමාංශයයි ඝාතය. අපි හැම සේව් කරන්නේ මොකද මෙන්න මේක කරන්නේ. First we store the sin, then we put the exponent, then we put the mantissa. හරිද? right. දැන් පුංචි වාක්‍යයක් ලියාගමු. IEEE හිදී ඉස්සර සිංහලෙන් IEEE ද්විමේය සංඛ්‍යා තැන්පත් කිරීම සඳහා IEEE හිදී ද්විමේය සංඛ්‍යා තැන්පත් කිරීම සඳහා පහත ආකෘතිය භාවිත කරනවා. In IEEE, we write in English. In IEEE, following structure is used. Following structure is used. Following structure is used to store binary numbers.
දැන් ලියා ගන්න sin exponent මැට්‍රික්ස් sin ලකුණ exponent ඝාතය මැට්‍රික්ස් දශමාංශය හරිනේ දැන් මෙතන පොන්චි කාරණා තුන හතරක් ගණන් ගන්න. එකක් තමයි අපි sin එක පෙන්නන්නේ කොහොමද? sin එක පෙන්නන්නේ කොහොමද? This is standard use in the computers. If the number is a positive number, we use the sign bit as 0 for positive numbers. For the negative numbers, we sign bit 1. If we are storing a positive number, our sign bit will be 0. If it is a negative number, we use 1. දැන් යටින් පොඩි වාක්‍යයක් ලියා ගමු. ලකුණ නිරූපණයේදී ධන සංඛ්‍යා සඳහා බිඳුවද ඍණ සංඛ්‍යා සඳහා එකද භාවිත කරයි. In English, to represent sign for positive numbers, to represent sign for positive numbers 0 and for negative numbers 1 is used. පැහැදිලිනේ? අපේ සංඛ්‍යාව ධන නම් අපි බිඳුවක් දාගන්නවා. අවසන් එකන අපි එකක් කරනවා. අපි දැන් ප්‍රශ්නේ වෙන්නේ අපි කොහොමද exponent එකයි matrix එකයි පෙන්නන්නේ කියලා. How to represent exponent matrix. මේක පෙන්නන්නේ කොහොමද? matrix එක පෙන්නන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි අපිට මේ matrix එක ගැටලුවක් නැහැ. අපිට ඒක නෙමෙයි පෙන්නන්න. දැන් ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපි කොහොමද මේ exponent එක පෙන්නන්නේ කියලා. දැන් මේක පහනේ නානේ. අපිට පහ පෙන්නන්න බෑනේ binary වලින් ওই විදිහට. අපි මේක හරවන්නේ binary හරව ගන්නවා. So when you convert, so example is 5, we want to convert this sum into 5. The binary එකයි බිඳුව එකයි. අපි ඒක කොහොමද පෙන්නන්නේ? අපි කියනවා අපි මේක පෙන්නන්නේ Bayes format එකකින්. So exponent we are showing using the Bayes form. කියන්නේ මේක අපි යම් කිසි ආකාරයකට පරිවර්තනයක් කරනවා. පොඩි පරිවර්තනයක් කරනවා. අපි කියනවා Bayes form. Bayes එකකින් මොකද කරන්නේ? මේකට එකතු කරනවා අගයක්. අගය එකතු කරනවා. ඒ අගය එකතු කරන එක තීරණය කරනවා අපි පාවිච්චි කරන IEEE ස්ටෑන්ඩඩ් මෙතඩ්. අපිට IEEE දෙනවා ස්ටෑන්ඩඩ් දෙකක්. එකක් අපි කියනවා IEEE 32 bit මෙතඩ්. single fusion. දෙවෙනි එක අපි කියනවා IEEE 64 bit modulator. නැත්නම් double precision කියලා කියනවා. IEEE අපි සංගණක ක්‍රම දෙකක් තියෙනවා. එකක් 32 bit අනිත් එක 64 bit. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ සම්පූර්ණ ප්‍රමාණය bit කීයක් ගන්නවද කියනවා. සම්පූර්ණ ප්‍රමාණය. මේ සම්පූර්ණ ප්‍රමාණය අපිට bit 32කින් ගන්න පුළුවන්. නැත්නම් bit 64කින් ගන්න. කායගත 80 කියලා එකක්. But commonly we use 32 bit and 60 bit, 64 bit. මොනවද තේරෙනවනේ? 32 bit එකේ සංඛ්‍යා ප්‍රමාණය වගේ ලොකු ඩබල් ප්‍රමාණයක් වෙනවා 64 bit එකේ. If you do bigger calculation, you go for 64 bit. එතකොට මොකද කරන්නේ? අපි මේ සංඛ්‍යා ටික වෙන් කර ගන්නවා 32 bit වල මේ විදිහට. 32 bit වල මොකද කරන්නේ? මෙතනට එකක් දෙනවා, මෙතනට 8ක් දෙනවා, මෙතනට 23ක්. වෙනවා.
අය පාවිච්චි කරන්නේ 32 පැටර්න් එක නම් sin එක අනිවාර්යයෙන්ම ඕනේ. exponent එක ගන්න අපි බිටු 8ක. අපි matrix එක ගන්නවා බිටු කීයකින්? බිටු 23. අන්න ඔතන වෙනස තියෙනවා. අපි දැන් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් 32 bit අනිත් එක 64 bit. අපි 32 bit පාවිච්චි කරනවා නම් sin කොහොමද එකක් ඕනේ? අපි එකක් ගුණා exponent එකට 8ක් ගුණා matrix එකට 23. මේ 32 bit. අපි 64 bit පාවිච්චි කරනවා නම් 32 bit. අපි 64 bit පාවිච්චි කරනවා නම් මෙතනට එකක් දෙනවා මෙතනට 11ක් දෙනවා 64ක් දෙනවනේ. දැන් 12ක් ගියා කීයද? 52යි. එතන 52. මේ ලබන බයස් වැලියු එකක් තියෙනවනේ. බයස් වැලියු එකක්. බයස් වැලියු එක මොකද වෙන්නේ? මේ දෙකෙන් දෙකක් තියෙන බයස්. අපි 32 bit නම් බයස් වැලියු එක 127. අපි 64 bit නම් බයස් වැලියු එක 1023. මේක බයස් වැලියු. හරි. මෙහෙම ගන්න. අපි ඇත්තටම පාවිච්චි කරන්නේ මේ 32 bit එක. මම හිතන්නේ අපි 64 bit එයි කියලා කිසිම වෙලාවක අපි පාවිච්චි කරන්නේ 32 bit පැටර්න්. පැහැදිලිද? අපි ඔක චුලසන මේ සාරාංශය සරලව ලොකු විස්තර ලියන්න ඕනේ හරි. අයරේ ලියාගමු. IEEE හිදී සංඛ්‍යා නිරූපණය සඳහා IEEE හිදී සංඛ්‍යා නිරූපණය සඳහා බිටු 32ක් හෝ බිටු 64ක් හෝ බිටු 64ක් බිටු 32ක් හෝ බිටු 64ක් භාවිත කරයි. භාවිත කරයි. You read English? IEEE uses (32 bit or 64 bit) 32 bit or 64 bit to represent numbers. අපි යන්නේ තරුවක් දාලා ලියාගමු. දාගන්න මේ කතාව අපි කියන්නේ එක්ස්පොනන්ට් එක. තරුව දාලා එක්ස්පොනන්ට් කියලා. තරුව දාලා එක්ස්පොනන්ට් කියලා. ඝාතය. අපි සාරේ කියවනේ sin එක කියන්නේ. අපි දැන් දෙවෙනි කියන්නේ. අපි යන්නේ SEM නේද? අපි යන්නේ එක්ස්පොනන්ට් ඝාතය. එක්ස්පොනන්ට් ඝාතය. ඝාතය දක්වනු ලබන්නේ අගති හෙවත් ඝාතය දක්වනු ලබන්නේ අගති හෙවත් පක්ෂග්‍රාහී ආකාරයෙනි. පක්ෂග්‍රාහී ආකාරයෙනි. We write in English. Exponent is represented. Exponent is represented in biased form. Biased form. සරලව කියන්නේ biased form කියන්නේ මොකද්ද? හැමතිස්සෙම මේ අපි ගත්ත exponent එකට මේ අගය එකතු කරමු. single precision නම් 32 bit නම් අපිට අප මේ අගයට අපි එකතු කරනවා කීයද? 127ක්. අවිභාජ්‍ය කරන්නේ double precision නම් 64 bit නම් අපි 1000 එකතු කරනවා. හරිද? ඒක සාමාන්‍ය අපි අර අගට පස්සක් නැහැ කියන්නේ ඒකයි. එක පැත්තකට අදිනවා. ඒ වදින හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මේ අගය එකතු කරපුවම අපේ සංඛ්‍යා සීමාව විශාල ලෙස වෙනවා.
හිතන්න අපේ එක්ස්පෝර්ට් එක 5 ආවයි කියලා. අපි 5 ආපු ගමන් අපි 120ට එකතු කරනවා අපේ ප්‍රමාණය 130 වෙනවා. ඍණ ආවයි කියන්නේ අපි අගේ 124 නිසා ඍණ 5 එතකොට අපරොත් 120 දෙනවා. සීමාව මොකදනේ? මෙහෙට යනවා අරගෙන යනවා. එතකොට අපි සංඛ්‍යා පරාසය ඉතා විශාල ලෙස වැඩි. That's why we are adding that bias value. The bias මොකදනේ? මේ සීමාව මොකදනේ? ලොකු සීමාවක් පරාසය වෙනස්. දැන් 1000 විතර එකතු කරා කියලා කියන්නේ පරාසය මොකද වෙන්නේ? මේ පැත්තේ ලොකු අගයක්. ලොකු අගයක්. ඒ නිසා අපිට ඉතා විශාල වශයෙන් සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපිට 32 bit හොඳට වැඩි අපේ වැඩවලට. But if you are going for very scientific calculation, then we can go for 30. එහෙනම් අපිට පුළුවන් නේද මේක සාරාංශ වශයෙන් දාගන්න කතාව. පුළුවන් නේද දාගන්න? එහෙනම් පොන්ච ලෙවල් ටේබල් එක ගන්න. මේක 32 bit, මේක 64 bit, මේක sin එක, මේක exponent එක, මේක matrix එක. මේකනේ big ගන්න හරි number of bits. මේක bias value එක. ඒ කියන්නේ value එක bias value. අගතිය අගය. නැත්නම් පශ්චාත්ග්‍රහය අගය. අගතිය අගය. ඒක හැමතිස්සෙම exponent එකට එකතු කරනවා. අපිට දැන් මෙතන මේ පැත්තේ 32 bit 64 bit මේක sin එක ලකුණ මේක exponent එක ඝාතය මේක matrix එක දශමාංශය අපිට 32 bit නම් sin එකට එක පිටුවක් යනවා exponent එක පිටු 8ක් යනවා matrix එක පිටු 23ක් යනවා. ඒතර bias value එක අගතිය අග 127යි. ඒ 32 bit. හරි? අපි 64 bit උනොත් sin එක කොහමද එක පිටුවක් යනවා අපේ exponent එකට පිටු 11ක් වයින් කරනවා matrix එකට පිටු 52ක් යනවා. ඒතර අපිට bias value එක 1023. අපි ඇත්තටම පාවිච්චි කරන්නේ 32 bits නම් කරන්නේ. අපි 32 bit ගමු පුංචි ලක්ෂණයක් හරවලා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? right. අපි ලක්ෂණ දෙක තුනක් හරවලා බලමු මොකද වෙන්නේ කියලා. අපි ගට්ටාකයක් කරලා අපි ලේසි වැඩේ කරගන්න. අපි මුලින්ම ගත්ත එක ගමු 9.625. මට පෙන්නන්න ඕනේ IEEE 32 bit format එක. IEEE 32 bit format. සමහරට මේකට අපි කියනවා IEEE 754 standard කියලා. Sometimes we call as 754 standard 32 bit. අරගෙන single precision. ඒක නියතාවක කියලා. single precision. අපි ඔක්කොම නම් කියනවා. හරිද? මේ ඉස්සරහ කියන්නේ IEEE 754 standard කියලා. මොකද IEEE කියන්නේ NGO එකක්, non government organization එකක්. ඒක ගොඩක් වෙලාට කියනවා මේ ඒගොල්ලෝ ලෝකෙට සම්මත අගය. So this called as a Institute of Electrical and Electronic Engineers. They are the people who are defining standard for electrical items and electronic items. They are a non-profitable organization. So they have volunteer engineers are there. They are very standard for the world. අපි සරල දෙයක් වගේ උදාන අපි ඉතින් පස්සේ ප්ලග් පොයින්ට් එක දෙනවනේ. මේ ප්ලග් පොයින්ට් එකේ සම්මතය මේගොල්ලෝ දෙලා තියෙනවා. ප්ලග් පොයින්ට් එකේ මෙන්න මේ කට්ට තුන තියෙන දුර ගැඹුරු ඔක්කොම උදා දෙලා. නිසා කවුරු මැනුෆැක්චරර් කරා ප්ලග් වල හොබෙන්නේ. ඉතින් මේ රවුන්ඩ් එකමනේ. පස්සේ උන් තෙලුගත රවුන්ඩ් එක අප්සෙට් කරනවා. ඒක මොකද ඊළඟට හතරස් එකක්. මෙන්න සම්මතය. මේ තමයි මේ දුර මේගොල්ලෝ කියනවා. මේ ත්‍රිකෝණේ සම්පූර්ණ දුර the distance of the triangle. ඊට මේ ප්ලග් එකේ මේක කට් එක ගැඹුර ඔක්කොම කියනවා. එසේ මේ පළලපව වල කියද මේ පළලපව කියද මේ උසපව කියද නිසා එකකට එක හදන්න බෑ. If anyone is manufacturing the plug bases, they must make with the standards.
top එකක් තියෙනවා. So they define this. ඒතර කවුරු හැදුවත් ඒක IEEE standard වලට අනුමත වෙනවා. නැත්තම් පාවිච්චි කරන්න බෑ. That's why they are defined so standards. එනිසා මේගොල්ලන්ගේ ලොකු ડોකියුමන්ට් එකක් තියෙනවා. එනිසා අපේ කට්ටිය සමහරක් වරද්දගෙන තියෙන විශේෂයෙන් අපි කතා කරනවා. අපි කතා කරා මේක චුට්ටක් අර සිස්ටම් ඇනලිසිස් පාඩමේදී අපි කිව්වේ functional non functional requirements. functional non-functional. එනිසා මේගොල්ලන් ડોකියුමන්ට් එකක් තියෙනවා how to write requirement of a system. පද්ධතියක අවශ්‍යතාව ලියන්නේ කොහොමද? ඒකේගොල්ලෝ කියනවා when you are writing system requirements, all the functional should write with shall. ඒගොල්ලෝ කියනවා ඒකදී හැමසෙම ඔයගොල්ලෝ ස්පෙસિෆිකේෂන් ලියන්නේ requirement ලියද්දී අත්‍යවශ්‍යම නැත්නම් අපි කියන කාර්යබද්ධ අවශ්‍යතා ලියන්න shall කියලා. non functional should කියලා කියනවා. ඒක ඒ ડોකියුමන්ට් ස්ටෑන්ඩඩ්. අපි මේක සටහන් කරනවා නම් ලියනවනේ එහෙම ලියන්න කියලා කියනවා. ඒක must නෙමෙයි නේද? So normally they say when you are documenting requirements of a system, all the functional requirement should be written with shall. When you are writing any of the non-functional requirements, you write with should. ඒගොල්ලෝගේ ස්ටෑන්ඩඩ්. ඒක සම්මත ඒගොල්ලෝ. එතකොට අපි කවුරුන් ලියලා තිබ්බොත් ඒ නොවන ක්‍රමයක ඒක ලොකුට බලපාන හැබැයි ඒක සම්මත අනුමතය නෑ ඒගොල්ලන්ට. එච්චරයි වෙනසකට. දැන් අපිට පුළුවන් ප්ලග් එකක් වෙන සයිස් එකට හදන්න. මොකද වෙන්නේ? කට්ටිය සල්ලි වලට ගන්න නේද? අපිට ඕන සයිස් හදන්න හැකි. හැබැයි මිනිස්සු කියලා මොකද කරන්නේ? ගන්න නෑ. ඒකයි අපේ ප්ලග් එක ගහන්න බෑනේ කියලා. අපි මේ ප්ලග් බේස් එක අපේ ප්ලග් එක ගහන්න මොකද වෙන්නේ? අපිට වැඩේ හරියන්නේ නෑ. අලවෙ වැඩේ කරගන්න බැහැ. ඒක නිසා දැන් ඊට පස්සේ දැන් එක එක රටවල සම්මුත වෙන සම්මුත. දැන් යුරෝපියන් ස්ටෑන්ඩඩ් වෙනම තියෙනවා. US ස්ටෑන්ඩඩ් වෙනම තියෙනවා. අපි ගන්න කරන්ට් එක ගන්නකොද කරන්ට් එක. දැන් අපේ රටේ සාමාන්‍ය කරන්ට් එක 220 තියෙන්නේ 220. හැබැයි ජපානයේ රටවල තියෙන කීයද? ඒගොල්ලෝ 220 නේ වැඩ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ 110 වැඩ. 110. අඩු. ඒ රටවල තියෙනවා. ඒ නිසා අපි කෙලින්ම ජපානයේ බඩුවක් ගෙනාවොත් අපිට පාවිච්චි කරන්න බෑ ගොඩක් වෙලා. ඇයි? ඒගොල්ලන් කරන්නේ කඩුයි. ගහපු ගමන් චුස් කරලා කිච්චිනේ. That is the standard. This is our standard. මේ තව කතා තියෙන හර්ට්ස් ගන්න තියෙනවා. 50 හර්ට්ස් 60 හර්ට්ස්. අපි 50 ඒගොල්ලෝ 60. හරි? ඒවයි ගොඩක් තව කතා තියෙනවා. ඒ නිසා ඔයවා තේරුම් ගන්න මේ කතාව මොකද්ද වෙන්නේ කියලා. මොකද දැන් විශේෂයෙන්ම අපි ගියාම ඔය සිස්ටම් ඇනලිසිස් පාඩමට අපි කතා කරනවා මේ requirement. How to write functional and non-functional. කාර්යබද්ධ සහ ඉතින් ඇත්තටම මොකද සිංහලෙන් හරි අමාරුනේ කියන්නේ. සිංහලෙන් shall කිව්වා should කිව්වා ලොකු වෙනසක් නැහැ සිංහලෙන් කියන්නේ. දැන් must should shall ඔක්කොම පිටුවනේ යන්නේ. දැන් must නම් අනිවාර්යයි. should කිව්වොත් ඒක shall එකේ අතීතනේ. අනිවාර්ය වගේ. නේද? shall කිව්වොත් ඒ ආයතන අනිවාර්යයි. should වෙනසක් නැතිනක සිංහලෙන්ද නේද? ඒ නිසා ඒ ස්ටෑන්ඩඩ් ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒවා that is the document standard. ඒ නිසා අපේ කට්ටිය වරද්දලා ඒවා අනිවාර්ය කතා දාන නිසා හරි අමාරු තියෙනවා. නමුත් මේකේ එහෙම කතා නැහැ මේක ස්ටෑන්ඩඩ් එක ඩිෆයින් කරලා ලොකු ડોකියුමන්ට් එකක් තමයි මේකට IEEE ස්ටෑන්ඩඩ් කොහොමද ඩිෆයින් කරලා තියෙන්නේ. හරිද? ඒක හරියට අපි ලංකාවේ කරන SLS ප්‍රතිකරණයේ තියෙන එකක් ප්‍රමිතිය නේද? ප්‍රමිතිය කියන්නේ භාණ්ඩයේ නිෂ්පාදනයේදී අනුගමන පිළිවෙතනේ. ඒකෙන් කියන්නේ අපේ භාණ්ඩය හරියටම හරියනවා කියන්නේ. SLS ප්‍රමිතිය කියන්නේ මෙන්න මේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. බෝතලේ මෙහෙම තියෙනනේ මෙහෙම කොහොම කියනවා. ඒ ටික තමයි කියන්නේ. එහෙම නොවෙන්න පුළුවන් ඕනේ මේක. හරි? එහෙනම් දාගන්න පුංචි එකක් අපි 9.625 we are converting into IEEE 754 third bit නැත්නම් single fish standard. හරි? ඒක ඕනද ලියදැයි වාක්‍ය ලියද ඕනකල් ලියා ගන්න. So we are converting into IEEE. But we are going for third bit. අපි යන්නේ බුදු 32 ආකාරය. Sometimes they call as single fission. සමහරවිට ඒවා single fission ඒක නියතාර්ථ කියලා. 64 bit වල දෙනවා double fission කියලා ද්වි නියතාර්ථ කියලා. ද්වි නියතාර්ථ කියලා 64 bit. ඉතින් අපිට එන්නේ සාමාන්‍ය 32 bit විතරයි. අපිට 64 bit එකක් නැහැ ඒ නිසා අපි ඒක ගැන පොඩි දන්නේ නැහැ. ඉස්සලාම දැන් සංඛ්‍යා දෙක හරවමු මොනවටද? සංඛ්‍යා බයිනරි. කොහොමද එන්නේ? හරිවම බයිනරි වලට 1.0.1 නේ මේක ආවේ
1.1 that is simple පළවෙනි එක convert to byte හරිද convert to byte පැහැදිලිනේ ඔව් ලියා ගමු හරි පළවෙනි උදාහරණය මම කරනවා දෙවෙනි ගානකට හදලා දෙනවා පළවෙනි we are converting to binary දැන් මොකද කරන්නේ මේක ස්ටෑන්ඩඩ්ස් ප්‍රමත කරන්නේ එහෙනම් මෙතන මේක අදින්න එහෙනම් 1.0.1.1 නේද 1.1 නේ 1.1 වැඩි කිරීම කීයකද 1.2 3 එහෙනම් 2 3 positive නේ ඇද්දා දැන් හරිනේ අපි දැන් හොයා ගන්නවා මේකේ මොනවාද කාරණා තුනක් sin එක exponent එක magnitude මේක මොකද්ද magnitude මේක මොකද්ද exponent sin එක මොකද්ද positive නේ එහෙනම් sin එක එහෙනම් අපිට sin bit එක එකයි positive නිසා මේක positive සංඛ්‍යාවක් sorry sin bit එක බිංදුවයි කවුරුත් කිව්වෙත් නෑ මොකද නේ sin බිංදුව sin එක බිංදුව හරි ඊට පස්සේ අපි matrix එක කීයද බිංදුවයි 1 exponent එක කීයද 3 මම exponent පස්සේ ගත්ත හේතුවක් තියෙන නිසා අපි දැන් මොකද කරන්න ඕනේ we have to convert this into biased exponent so what you are doing now biased exponent මොකද කරන්නේ 127 දාන්න පුළුවන් එහෙනම් 130 දැන් 130 බයිනරි කරන්න මොකද අපි ස්ටෝර් කරන්නේ බයිනරි වලින්නේ so we are converting that one into binary 130 බයිනරි කරන කක් දාලා 130 ටක් දාලා බයිනරි කරමු 100 බයිනරි කරනකොට දානවා ටක් දාලා convert it into binary and put it there දැන් අර කෙටි කරන පාවිච්චි කරන්න නේද මොකක්ද අපි කිව්වේ 1 2 4 8 8 16 32 64 120 මෙතන එකයි නේ නේද ඔච්චරයි නේද හරි කෙනෙක් කහනවා මගේ 120 කොහෙන්ද ආවේ කියලා පුතේ 120 ගේ බයස් වැලියු අපිට උඩින් ලිව්වා නේද බයස් වැලියු ඒක තමයි අගතියගේ 120 is the bias value when we are representing the exponent we are adding the bias value අපි ඝාතයේ පෙන්නද්දි හැමතිස්සෙම මේ අගති අගය එකතු කරනවා අපිට chart එක අරගත්තා ඉස්සෙල්ලා sin එකට එක bit එකක් දෙනවා matrix එකට bit 23ක් දෙනවා exponent එකට bit 8ක් දෙනවා ඒකේ bias value එක 127යි bias value එක හැමතිස්සෙම exponent එකට එකතු කරනවා 64 bit උනොත් 1029යි bias value එහෙනම් අපි ඊළඟට අපේ exponent එක 1.5යි 1.5යි නේද එහෙනම් 1.5යි 1.5 දැන් හරිනේ අපේ ළඟ sin එක තියෙනවා matrix එක තියෙනවා exponent අපි ඔය ටික අතන පුරවමු ඔල හොඳට බැලුවොත් හැමතිස්සෙම හරිද මේ exponent එක
bit 8කින් එන්නේ 8ක් තියෙනවා හරි 8ක් නැත්තම් මොනට විදිහට කරනවා මොනට විදිහට කරනවා හරි 8ක් නැත්තම් මොනට විදිහට කරනවා 8ක් නැත්තම් ඒක විදිහට මේක හරි මොනට කරනවා if your exponent has no 8 bits you add in 0 to the beginning MSB එක එකතු කරනවා හරි අපිට දැන් මේක එන අඳිමු මොකේදද අර ෆෝමැට් එක මොකද්ද SEM SEM හරි මොකද ෆෝමැට් එක දැන් පුරව මම මේක මකන්නම් ඕලා තියෙන නිසා සයින් බිට් එක බිඳුවයි එක්ස්පෝනන්ට් එක 1.5යි 1.5යි මැන්ටිස් එක කොහොමද තියෙන්නේ බිඳු 2යි 1 2යි බිඳු y එක එනවා ලියනවා බිඳු 2යි 1 බිඳු y හැබැයි මෙතන මේක ඉලක්කම් 1යි මේක ඉලක්කම් 8යි මෙතන ඉලක්කම් 22ක් තියෙනවා 23 bits දැන් මොකද කරන්නේ ඉතුරු ටික බිඳු දාලා පුරවන්න ඉතුරු ටික දාලා බිඳු කීයක් දෙනවද 2යි 4යි 6යි තියෙනවා දැන් තව බිඳු අඩු ගන්න බිඳු 17ක් තව දාන්න බිඳු 17ක් දාන්න මොකද මේක අනිවාර්යයෙන්ම ඉලක්කම් 22 කින් තියෙනවා අඩු ටික පුරවන්න පැහැදිලිද අයි මේ ටික අපි එතකොට මේ සංඛ්‍යාව හැරෙවුවොත් අප IEEE සිංගල් ක්වෙස්චන් වලට අපිට එන මොකද්ද 0යි 1යි 0.5 1යි 0යි 1 ගාන මේ සම්පූර්ණ ගාන ඉලක්කම් 20ක් තියෙනවානේ අර අපි කියපු මැන්ටිස් එක ගැන පැහැදිලිද මොකද තනියම දක්වන්න පෙරලා එකයි මම දුන්නේ හරි පැහැදිලිද ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද පැහැදිලි හරි අපි ගණන් කරන්න යන්නේ හරිද ප්‍රශ්න මොකක්ද නැන්නේ අපි ගණන් කරන්න යන්නේ දැන් හරිද ගණන් කරන්න අපි දැන් හිමින් පේනවා වශයෙන් හදාගන්න ඒක වැඩි අවුල් වෙන්නේ නැහැ. ඍණ 14.25 අපි ඩෙසිමල් වලින් IEEE කරනවා. ඍණ 14.25 අපි හරවනවා IEEE ස්ටෑන්ඩඩ් සිංගල් ක්වෙස්චන් හරි 32 bit. අපි හදන්නේ. මිනිත්තු 5ක් ඇති මේක හදන්න. -14.25 we are converting from decimal to IEEE standards. මම මිනිත්තු 5ක් දෙන්නම් හදලා මට උත්තරේ දාන්න. හැමෝම දාන්න ඕනේ. මම හැම දානකම් බලන් ඉන්නවා සද නැතුව ඔක්කොලගේ උත්තර එනකම්. So we are going to create this one now. So first we convert 14. What is 14 is 1110. Then 0.25. What is 0.25 is 0.1.
What Anke? Okay, that's the one we are getting. So this one first we should do. Volume අපි හරව ගන්න මේ සංඛ්‍යාව බයින්ඩ් කරනවා. දැන් අපි ස්ටෑන්ඩර්ඩයිස් කරනවා. normalize කරනවා. මේක මෙතන ගන්නවා. එහෙනම් 1.11001. So මේ 1 2 3 that is 2 to the power 3. අපිට දැන් matrix එක තියෙනවා. exponent එක තියෙනවා. sin එක නෙගටිව්. එහෙනම් sin එක එකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. exponent දාන කීයද? 3ක් තියෙන. එහෙනම් 127 plus 3 that is 130. අපහට ඉස්සරහට හදුවා නේද? එහෙනම් 1.5යි 1.5. ඔච්චරයිනේ. මේක මහා ලොකු ඔළුව කරකවන හදන්න දෙයක් නෑනේ. මම මේකනේ කියන්නේ. මම ඒකම දැන් දුන්න ලොකු වෙනසක් නොකර ඔයගොල්ලන්. අර ගානම හදාගන්න. ලොකු වෙලාවක් යන එකක් නෙවෙයි. මම කිව්වා මිතුණක් වැඩිත් එක්ක. ඊට පස්සේ අපි මේ 26 මොකද්ද? 1.1.1. දැන් ඉලක්කම් 5යි තියෙන්නේ. 20ක් එන්න ඕනේ. එකතු කරගෙන යන 18. එච්චරයි. මහලු වෙලාවක් යන්නේ ඔක් කරන්නේ. තේරෙනවද? මහලු වෙලාවක් යන්නේ නැහැ. නිසා ගණන් හදලා ලියන්නේ ඉලක්කම් ටික. බිංදු ටික. ඒකෙන් පොඩි ටෙක්නික් එකක් තියෙනවා කරන්න. මෙතන 23ක් නේ ඕනේ. නිසා ඉලක්කම් 3ක් ලියලා ඉතින් 4 කැලේ ලියනවා. ඒක වරදින්නේ. There's a simple technique to use here. You just say 3 numbers, then say 4 sets of numbers. Then you don't make mistakes. පැහැදිලිද? මෙතන ඉලක්කම් 3ක් ලියලා 1 1 බිංදුවේ තුනද 4 වෙනද? බිංදුවයි 1යි බිංදුවයි 4 වෙනද? එතකොට අපිට වරදින්නේ නැහැ. 4 sets of numbers. මෙතන 3ක් ලියලා පටන් ගන්න කියන්නේ. You make 3 sets first, then you write 4 sets of 5 times. Where is it? It's a mistake. නැත්නම් අපිට බිංදු ගාන නේද ගණන් හදන පොඩි නිකන් තියෙනනේ බිංදු නහ බිංදු ලැනවනේ. ඒක නිසා ඒක වළක්වන්න කරතේ. Those are small tips. These are tips. If you use these tips, you don't make mistakes. ඒක තමයි අපි කියන පුංචි ටිප් එක. ඒක තමයි අපිට වරදින්නේ. හරිද? right. අපි තව ගණන් හදන්න යන්නේ. මේක නම් හදන්න ඕනේ මිනිත්තු 5යි දෙන්නේ මම. දෙසිය 90යි දශම බිංදුවයි 9යි 3යි 7යි 5. 290යි දශම බිංදුවයි 9යි 3යි 7යි 5. 290.09375 convert into IEEE single patient na මිනිත්තු 3ක් හොඳ තමයි. Okay, I think now you are okay. So we are going to the Adivara. Now we have converted a number from decimal to IEEE. Now what we are discussing is how to convert an IEEE number into decimal. අපි දැන් කරේ මොකද්ද? දශමයේ සංඛ්‍යාවක් IEEE කරා. අපි දැන් බලමු කොහොමද IEEE සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් කරන්න කියලා. නේද? එනිසා මේ උත්තරේ හරි. එනිසා අපි ඒක දැන් කරමු. නිසා අපිට ඒක ගන්න දෙයක් නැහැ. මේක හරි දැන්. අපි අනිත් පැත්ත හරවන්න. මොකද අපේ ද කවුරු හරි කෙනෙක් දීපු IEEE සංඛ්‍යාව අපි කරන්න නම් මොනවද ඩෙසිමල් වල. මොනවාද සංඛ්‍යාව දානවා IEEE සංඛ්‍යාව 0යි 1.5යි 1.5යි 3යි 6යි 1.7යි 1.7යි 1යි Kevin hai akan bindu ai ekai bindu hai ekai kasi apne ila sankhya වෙනවා මම යටින් ලියනවා මට දීක මදි නිසා 1.2යි 1.2යි බිංදුවයි 1.1යි බිංදුවයි හරි 1.2යි 1.1යි බිංදුවයි 1.2යි බිංදු 2යි 1.2යි I बिंदु देखाई 1 देखाई है I बिंदु देखाई
1 2යි 0.1යි විස්තර තියෙනවනේ 3යි 6යි 9යි 12යි 15යි 18යි 20යි පොඩි වගේ 9යි 6යි 9යි 12යි 15යි 20යි 23යි අපි දාලා කරා ඔය සංකේත අපිට හරවන්න ඕනේ IEEE වලින් මොනවටද ඩෙසිමල් පුළුවන් නේ හරවන්න ඕනේ convert into decimal bias value එක හැමතිස්සෙම 32 bit නම් 127යි 65500 කතාවක් නැහැ bias value එක හැමතිස්සෙම 127යි bias එක fix ඒක වෙනස් වෙන්නේ නැහැ 32 bit නම් 127යි 64 bit නම් 1023යි So see how to make this one? Make කරන්න. ඉස්සලා කරන්න මොකද කරගන්නවා sign එක. මොකද sign එක මේක. sign bit. එහෙනම් මේක positive number. ඒක පැහැදිලිනේ. දැන් මේක මොකද්ද? අපේ exponent එකනේ. මේක අගේ කීයද? 129. So if you look at this one that's 129. bias එක කීයද? දැන් bias එක 127. එහෙනම් මේක 100ට අඩු කරනවා. You deduct the bias. But the bias is 2. දැන් හරිනේ ඉතින් bias එක අඩු කරලා අපිට මේක තමයි exponent e එක පැහැදිලිනේ දැන් e එක මේක මේක අපි ඉලක්කම මේක අපි ඉලක්කම අපි 8ක් කරමු ඉලක්කම මොකද්ද 1යි 0යි 0යි 1යි 1යි 0යි 1යි අපි 8ක් ගත්තා නැත්නම් 8ක් ගත්තා තව ගොඩක් ගන්න 8ක් ගත්තා පැති දැන් මේකේ format එක කොහොමද තියෙන්නේ අපිට ආවේ 1 dot ඉලක්කමක් යනවා ඔය දැන් 1 එක අයින් කරානේ 1 එක අපි සේව් කරේ නෑනේ එහෙනම් මෙතන 1 එකතු කරන්න එහෙනම් මෙතන මොකද්ද 1 dot bias එක අපි අඩු කරා අපිට exponent එක කරා exponent එකද දෙකේ දෙක අදහස් මොකක්ද ඒකේ දෙක ඉස්සරහට යන්නේ නේද දෙස්සට යන්නේ අපි ඕකට දැන් ඔය අනිත් පැත්ත යන්නේ ඒ ඉස්සරහට මෙතන අපිට එන්නේ කොහොමද 1 1 බිංදුවයි දශම බිංදුවයි 1 1 බිංදුවයි 1යි පැහැදිලිද මේ කීයද 6 දැන් 16යි දශම හරිනේ දැන් අපිට එන්නේ මොකද මේ ඉලක්කය එහෙනම් මෙතන එන්නේ 2 to the power -1 -2 -3 -4 -5 -6 ඒ කියන්නේ මෙතන එන්නේ 1 බෙදීම 2යි 1 බෙදීම 4යි 1 බෙදීම 8යි 1 බෙදීම 16යි 1 බෙදීම 32යි 1 බෙදීම 64යි පැහැදිලිනේ එතකොට 1 බෙදීම 4 කියන්නේ කීයද මේක එන්නේ 0.5යි 1 බෙදීම 8 කියලා කියන්නේ දශම පාඩේ මේක සෝරි දශම 2.5 නේ දශම 2.5 මෙතන දශම 2.5 මෙතන දශම 2.5 එතකොට 1 බෙදීම 16 කියලා කියන්නේ දශම බිංදුවයි දශම 1.5 දශම 1.5 මේක දැන් 1 බෙදීම 4 1 බෙදීම 4 දශම 2.5යි 1 බෙදීම 8 දශම 1.25යි දශම 1 බෙදීම 32 අපිට එන්නේ දශම බිංදුවයි 3.1යි 2.5 එන්නේ 1 බෙදීම 64 ඔය 60 අපිට එන්නේ දශම නේද දශම බිංදුවයි බිංදුවයි සෝරි බිංදුවයි 1යි 5යි 6යි 2යි 5යි හරි
අපිට ඔය ගානක් එන්නේ. දැන් අපි ඔක්කොම එකතු කරලා දෙන්නේ 5යි 7යි මෙතන 8යි දැන් එකක් ඉතුරුයි. එතන මෙතන 10යි 12යි ඉඳලා එකක් ඉතුරුයි. මෙතන 4යි. දශම 4යි 2යි 1යි 8යි 9යි 5යි. ඔය මොකද අසන ගානක් එන්නේ. අපේ දශම 6යි දශම 4යි 2යි 1යි 8යි 9යි 5යි. අපි නිකම් පොඩ්ඩක් සුළු කර කර ආවොත් දැන් මේ අපි සුළු කරලා මේක සුළු කරලා ඉතින් මොන ගත්ත හැකි දාන 6යි දශම 4යි 2යි 2යි මේ මේක සුළු කරමු. අපි ලක්ෂණ තුනකට සුළු කරමු. හරි. තේරෙනවනේ? හරිද? ඉතින් අපිට මේවයි දාන්න පුළුවන් වෙන්නේ. දැන් මේ පැත්තට දුන්නොත් ගාන අමාරුයි. මොකද මේ කතා ටික කරන්නේ මේ. අයිම කතා කරා හොඳද? අපි ඉගෙන ගත්තා. ඒකයි මම අපි ඉගෙන ගත්තා. අපිට මේ පරිවර්තනය කරන්න පුළුවන්. හරිද? විභාගේ කැල්කුලේට් දෙන්නේ නැහැ. ඒක තමයි අතින් කරන්න ඕනේ. මම මතක තියාගන්න මේ වෙලෙ බෙදලා ගන්න මතක තියාගන්න යන්න එපා. අටපඩම් කරන්න ඕනේ ඉලක්කම්. මේ වෙලෙ බෙදලා ගත්තා. මම කිය අපි ඉලක්ක ස්ථාන 8කට සීමා කර ගන්නවා. අපි 8ක් ඉඳලා හදමු. දැන් අර තව ඉලක්කම් තියෙනවනේ. තව ඉලක්කම් ලොකු ගාණක් ඇවිල්ලා හරිම ගාණ එයි. හරිම ගාණ එයි. හරි. හරිම ගාණ එයි. නමුත් ඉතින් අපිට අපි අර කමෙන්ට් එකක් දානවා. for convenience we are calculating for 8 quotient කියලා ඒතර අපිට ගාණ හදා ගන්න පුළුවන්. හරි. අපි ගාණක් දෙමු දෙකේ හදන්නනේ. අපි homework එකක් දෙමු ගෙදර කරන්න. අනිත් දවසේ අපිට බලතැගෙන මොකද වෙන්නේ කියලා. හා? right. ගියාම කියන එකයි එකයි බිංදු 3යි එකයි බිංදුව 1 1යි එකයි බිංදු 3යි එකයි බිංදුව 1 1යි ඊළඟ එක බිංදු 3යි එකේ වතුර ඉතින් ඔක්කොම බිංදු 3යි එකේ වතුර ඉතින් ඔක්කොම බිංදු. ඒ කියන්නේ 23ක බිංදුව වෙන දාන්න. එකයි බිංදු 3යි එකයි බිංදුව 1 1යි යට කැල්ල බිංදු 3යි එකේ 3යි එතන ඔක්කොම බිංදු 23 දක්වා බිංදු හරි. අපි ඔයාලට බලනවා we are starting the logic gate past next week. අපි logic gate කොටස පටන් ගන්නවා. ප්‍රශ්න ගැටළු මොනවද තිබේද අහන්න. Okay, then we'll finish for today. We'll continue on the next week.